नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स එතකොට අපි එදා සමාප්ත කළේ ලෝකෝත්තර කුසාසිත 4 පිළිබඳව ලෝකෝත්තර විපාකසිත ඒවට ඵලසිත කියලා විපාකයේ කීවත් ඵලයේ කීවත් එකයි ඊළඟට අපට තියෙන්නේ සෝවාන් ඵල චිත්තය සකෘදාගාමි ඵල චිත්තය අනාගාමි ඵල චිත්තය අරහත් ඵල චිත්තය කියන මේ ඵලසිත 4 පිළිබඳව විස්තර කරන්න. එතකොට දැන් අපි කාමාවචර රූපාවචර අරූපාවචර වලදී ඒ වගේ කුසාසිත ඊට අදාළ විපාකසිත යනාදී වශයෙන් විග්‍රහයක් කළා. දැන් ලෝකෝත්තර සිත්වල ඒ ආකාරයටම කුසාසිත විපාකසිත ඒවත් ඵලසිත මේ සිත් ටික බෙදලා යනවා. එතකොට සෝවාන් ආදී ඒ වචනවල අර්ථය අපි පෙර පාඩමේදී විස්තර කළා. ඵලසිතවල කියවුණත් ඒ වචනාර්ථයේ වෙනසක් නැහැ. එතකොට අපි එමනම් පාඩමට කෙලින්ම අවතීර්ණ වෙමු මේ විදිහට. එතකොට අපි දන්නවා දැන් රූපාවචර අරූපාවචර ධානසිතවල විපාක ලැබෙන්නේ ඒ රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ලෝකවල පටිසන්ධි ආදී වශයෙන්. හැබැයි මේ ලෝකෝත්තර විපාක ඕනම ලෝකයකදී ලැබෙන්න පුළුවන් මනුලොවදී, දෙව්ලොවදී, බඹලොවදී. ඒ අනුව මෙතනදී මොකද ලෝකෝත්තර භූමිය කියලා කීවට එහෙම විශේෂිත තැනක් නැහැ. ඒක ආධ්‍යාත්මික වශයෙන් ලබන ඒ පරාසය තමයි ඒ තත්ත්වය තමයි ලෝකෝත්තර භූමිය කියලා අදහස් කරන්නේ. දැන් අපිට කාමාවචර භූමිය කියලා කිව්වට පස්සේ තියෙනවා භූමියක්ම කෙලින්ම. රූපාවචර භූමිය කියලා කිව්වට පස්සේ ඒත් විශ්වයේ යම් පරාසයක් තියෙනවා. අරූපාවචර භූමිය කියවට පස්සේ වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පවතින පරාසයක් තියෙනවා. නමුත් ලෝකෝත්තර භූමිය කියලා ගත්තට පස්සේ එහෙම අපට එහෙම දක්වන්නට බෑ. ඒක අවබෝධයක්. ලෝකෝත්තර භූමිය කියන එක අදහස් කරන්නේ ඒකාර සිත් වැඩ කරන පරාසය කියන ඒ නාම වැඩ කරන පරාසය කියන අර්ථය පමණයි ඒකට ගන්නේ. ඒ කියන්නේ සෝවාන් ආදී මාර්ගසිත, සෝවාන් ආදී ඵලසිත, ඒ සිත්වල වැඩ කරන චෛතසික ධර්ම මනෝභාවයන්. එතකොට ඒ නිසා ලෝකෝත්තර භූමිය කියලා දක්වන්නට විශේෂිත තැනක් මේ විශ්වයේ නැහැ. මොකද ඒ අනික් දැන් අපිට නිවන ගැන විස්තර කරනකොට විස්තර කරන්නේ අජාති, ඉපදීම නැති තැන නිවන්. අව්‍යාදි, ලෙඩ නොවන තැන නිවන්. අශෝක, ශෝක නොවන තැන නිවන්. අජර, නොදිරන තැන නිවන්. අමර, අමරණීය තැන නිවන්. ඉතින් තැන කියලා ගත්තට පස්සේ ස්ථානයක් දක්වන්න එහෙම නැහැ. ආධ්‍යාත්මික වශයෙන් කෙලෙස් වලට ඉඩ නැති වෙනකොට ඒ නිවන් සෝය. එහෙමයි ඒ ධර්මතා තේරුම් ගන්න ඕනේ. එතකොට ඒ ධර්මතා ඒ විදිහටම තේරුම් ගත යුතුයි. මොකද අවබෝධයෙන් ලැබිය යුත්තේ ඉන් මෙපිට සුතමේ චින්තාමය වශයෙන් සරල භාවනාමය වශයෙන් ඒ අවබෝධය ලැබුවට පස්සේ ඒ මට්ටම එන්නේ නැහැ. ඒ නිසා අවබෝධය ලැබුවට පස්සේ ඒක එන්නේ. ඒ කියන්නේ බුද්ධ ආගමේ විශ්වාසයට එච්චර තැනක් නැහැ. අවබෝධයට තමයි තැන තියෙන්නේ. දැන් බලන්න මාර්ගාංග ධර්ම 8 ගන්නකොට අපට එක තැනකවත් සම්මා සද්ධා කියලාම ගමුකෝ. එහෙම නැහැනේ. ඒ සම්මා දිට්ඨි කියලා තමයි පටන් ගන්නෙ. එතකොට නිවැරදි තේරුම් ගැනීම. එතකොට බුද්ධ ආගමේ අවබෝධයටයි තැන ලැබෙන්නේ. බුද්ධ ආගමේ විශ්වාසයට පොද විශ්වාසය අවබෝධයෙන් තොරව ඇති කරගන්න එක භයානකයි. අවබෝධය ඇති වෙනකොට විශ්වාස කරන්න කියලා කවුරුවක්වත් කියන්න අවශ්‍ය කරන්නේ අවබෝධයත් එක්කම විශ්වාසය තහවුරුයි. දැන් පෘථග්ජන කෙනෙක් වුණත්
දාන සීල භාවනා පිළිවෙත් තදංග වශයෙන් හරි විස්කම්බන වශයෙන් හරි ඒ කියන්නේ සාමාන්‍ය කාමාවචර කුසල් කරලා හරි විදර්ශනාත් එක්කම වැටෙනවා එතෙන්ද රූපාවචර අරූපාවචර ධ්‍යාන කුසල් කරලා විස්කම්බන වශයෙන් කෙලෙස් යටපත් කරලා හරි යම් අවබෝධයක් ලබනවා නම් ඒක ලෝකෝත්තර මාර්ගඵල තුලින් මාර්ගඥාන තුලින් ලැබෙන අවබෝධයට ඒක යම් ආකාරයක සමීපත්වයක් තියෙනවා. මොකද ලෝකෝත්තර සෝවාන් ආදී මාර්ගඥාන වලින් කරන්නේ නැවත හිතේ පහළ නොවන මට්ටමටම ඒ තරමින් කෙලෙස් ප්‍රහාණය කරන එක. එතකොට අර කාමාවචර රූපාවචර කුසල කිරීම තුලින් සිද්ධ වෙන්නේ තදංග වශයෙන් විස්කම්බන වශයෙන් කියන කෙටි කාලකට දිගු කාලකට හිතවල පවතින කෙලෙස් යටපත් කිරීමක්, මර්ධනය කිරීමක්, මැඩීමක්. ඉතින් එතකොට එතනක් තියෙන අවබෝධය කාමාවචර වශයෙන් කුසල කරනකොටත් අවබෝධය කෙලෙස් අයින් වීම තුලින් ලැබෙන. ධ්‍යාන ලබනකොටත් අවබෝධය කෙලෙස් ඉවත් වීම තුලින් ලැබෙන. ඉතින් ඒ දෙකෙන් කෙලෙස් ඉවත් කළාට මොකද නැවත වතාවක් මතුවෙනවා. ඉතින් ඒ දෙකෙන් කෙලෙස් ඉවත් කිරීමේ තුලින් කෙලෙස් වලට කරන බලපෑම කෙලෙස් දුර්වල කිරීම මගින් තමයි කවදා හරි සෝවාන් ආදී මාර්ගඥාන තුලින් නැවත කෙලෙස් පහළ නොවන මට්ටමටම හිත පිරිසුදු කර ගැනීම කෙලෙස් සමුච්ඡේද ප්‍රහාණය කෙරෙන්නේ. ඉතින් ඒ නිසා ඔන්න ඔය විදිහට මේ කරුණු කාරණා දැන් මේ අපි මේක කියාගෙන ඔබට මේ පාඩමක් කරලා දීලා දැන් පාඩම හරි අභිධර්මයේ අහවල් පොත ඉවර කරා කියන මට එහෙම මොකක්වත් අසහනකාරී තත්වයක් නැහැ. මට අවශ්‍ය කරන්නේ ඔබට මේ තමන්ගේ සිත හඳුනා ගැනීමට තමා ඉන්නේ කොතනද කියලා හඳුනා ගැනීමට ඔබට භාවනාමය ඥානය ලැබීමට ඔතනින් උපදෙස් දෙන අතර ඒ භාවනාමය ඥානය කොච්චර දුරට තමාටම ප්‍රත්‍යක්ෂ කර ගැනීමට තමන් ඉන්න තැන මේ සුතමේ චින්තාමය ඥාන ස්කන්ධායතන ධාතු ආර්ය සත්‍ය අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී වශයෙන් තේරුම් ගැනීමට උපකාර වෙනවා. ඒ නිසා මගේ බලාපොරොත්තුව එයයි. ඒ නිසා මට හදිස්සියකුත් නැහැ. මට පොත කියලා ඉවර කරන්න ඕනේ කියලා එහෙම එකකුත් නැහැ. මට අවශ්‍ය කරන්නේ මට තේරෙනවා නම් ඔබට මන් දුන්න ප්‍රමාණය ප්‍රමාණවත් කියලා මම එකෙන් තෘප්තියක් ලබනවා. ඉතින් ඒ නිසා දැන් අපට තියෙන්නේ මේ සෝතාපට්ටි ඵලචිත්තේ, සකෘදාගාමී ඵලචිත්තේ, අනාගාමී ඵලචිත්තේ, අරහත් ඵලචිත්තේ කියලා. දැන් මේකේදී මේවට ලෝකෝත්තර විපාක සිත් කියලා කියනවා. සෝතාපට්ටි ආදී නාමයන්ගේ අර්ථය යට කියපු ආකාරයෙන්ම දැනගන්න කියලා කරන ඵලය කියන එකටත් ඒ අර්ථයම තමයි එන්නේ. ඒතර සෝතාපට්ටි මාර්ග චිත්තේ ලැබූ පුද්ගලයාට ඊට අනතුරුවම උපදින චිත්තේ සෝතාපට්ටි ඵල චිත්තයයි. ඊට අනතුරුවම කියලා කියන අතරක් නැහැ. චිත්තක්ෂණයක් තවත් චිත්තක්ෂණයක් පහළ වීම අතර එහෙම අතරක් නැහැ. ඉන්න අනතුරුවම දැන් සෝවාන් මාර්ග දැන් අපි මෙහෙම ගන්නකො. දැන් කෙනෙක් මරණයටපත් වෙන අච්චුතිය පටිසන්ධි ගන්නවා. අතරක් නැහැ. චිත්තක්ෂණයක් තවත් චිත්තක්ෂණයක් අතර තියෙන සම්බන්ධතාවට කියන්නේ සන්තතිය කියලා. අතරක් නැහැ. මැද හිඩැසක් නැහැ. පරාසයක් නැහැ. ඒක චිත්ත නියාමය අනුව සිද්ධ වෙනවා. එතකොට මෙතනදී තර සෝවාන් මාර්ග චිත්තය කුසල චිත්තය පහළ වෙනවා. ඉතින් එතනින් කෙලස් ටික කැඩිලා ගියාට පස්සේ සෝවාන් මාර්ගයෙන් ප්‍රධාන වශයෙන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස චෛතසික වශයෙන් සිත් වශයෙන් ගත්තට පස්සේ මම ඔබට එදා කියලා දුන්නා. ලෝභ මූල සිත්වල දිට්ඨි සම්පයුත සිත් සායක වැඩ කරන චෛතසික සපුරා ප්‍රහාණය වෙනවා. ඊළඟට ලෝභ මූල දිට්ඨි විපයුත සිත්වල සහ ද්වේෂ මූල සිත් දෙකේ අපායගාමී ශක්තිය ඒ සිත්යි අපායගාමී ශක්තිය නැති වෙලා යනවා කියලා මම ඔබට කියලා දුන්නා. එතකොට ඒ සෝවාන් එක මාර්ගක්ෂණයයි. ඒ මාර්ගයෙන් ඒ කෙලෙසේ කැඩුවට පස්සේ ආයෙ කරන්න දෙයක් නැහැ. ඒ මාර්ග චිත්තක්ෂණයෙන් ඒ කෙලෙසේ ප්‍රහාණය වුණාට පස්සේ 아무තුවෙන් ආයෙ කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ ඵල චිත්තය. ඒකේ විපාකේ පහළ වෙන්නේ එතකොට. ඒතර ඵලසිත දෙකක් හෝ තුනක් හෝ පහළ වෙනවා. ඉතින් එන්නේ මේ විදිහට ඒක චිත්ත නියාමය. එතකොට මේකෙදි මාර්ග චිත්තේ කුසල් ඵල චිත්තේ විපාක මේවා අභිධර්ම ඉස්සරහට යනකොට අපිට තවදුරටත් පැහැදිලි වෙනවා. ඔගේ කෙලින්ම ප ဋ ාණයට ගියාට පස්සේ විස්තර වෙන්නේ පුරිමා කුසල ධම්මා පච්චිමානං අභ්‍යාපතානං ධම්මානං උපනිස්
අනන්තර පච්චන පච්චය මුල්මුල් සොරි උපනිශ්‍රය ප්‍රත්තිය නෙවෙයි අනන්තර ප්‍රත්තිය සමනන්තර ප්‍රත්තිය උපනිශ්‍රය ප්‍රත්තිය ඈත ඉඳලා උපකාර වෙනවා කියන එකයි කියන්නේ නිසා මෙතනදී අනන්තර ප්‍රත්තියෙන් සමනන්තර ප්‍රත්තියෙන් දෙකේ විස්තර වෙනවා මුල් කුසලයක් පස්සේ අව්‍යාකෘතයකට විපාකයකට මේ අතරක් නෑර චිත්තක්ෂණ 15 වශයෙන් උපකාර වීම නම් වූ අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. සමනන්තර ප්‍රත්‍යයටත් ඒක තමයි. ඒක ඉදිරි කාලෙදී චිත්ත නියාමය චිත්ත වීති විස්තර කරනකොට ඔබට මනාව පැහැදිලි වෙනවා ඇති. එතකොට ඒ නිසා මාර්ග චිත්තේ ඉන්න අනතුරුව ඵල චිත්තය. ඒතර කාමාවචරාදී කුසලයන්ගේ විපාක ඒ ජන්මේ හෝ ජන්මාන්තරයක හෝ ප්‍රමාද වේ ලැබෙන්නේ. ඒකද කියන්නේ කාමාවචරාදී කාමාවචර රූපාවචර අරූපාවචර ඒ කුසලයන්ගේ විපාකේ ඒ ජන්මෙහි එතකොට දැන් කාමාවචර කුසලයන්ගේ විපාකේ නම් ඒ ජීවිතේම අපි දන්නවා 7න් එකක් ලැබෙනවා 7න් එකක් ලැබෙනවා ditta dhamma වේදිනිය වශයෙන් හැබැයි ඒකත් අහෝසිකාරම් බාටපත් වෙන්නත් පුළුවන් ditta dhamma වේදිනිය වශයෙන් ඒ චිත්ත වීතියක කුසල හෝ වේවා අකුසල හෝ වේවා මේ ජීවිතේ 7න් එකක් ලැබෙනවා පළවෙනි ජවනේ සමාට දුන්නේ නැත්නම් ඒක අහෝසිකාරම් බාටපත් වෙනවා ඊළඟට ඒක ඊළඟ ජීවිතවල ලැබීමේ හැකියාවක් නැහැ. ඉතින් ඒ නිසා මේ ජීවිතෙදිත් ලැබෙනවා. දැන් රූපාවචර අරූපාවචර වල විපාක මේ ජීවිතේ ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි දැන් කාමාවචර ලෝකයේදී මනුලෝකදී රූපාවචර අරූපාවචර ධ්‍යාන ලබා ගත්තා නම් ඒ වගේ විපාක කිසිසේත්ම මේ ජීවිතේ ලැබෙන්නේ නැහැ. ඒ ධ්‍යානෙට සමවදින්න පුළුවන්. ඒ සමවදිනකොට වැඩ කරන්නේ කුසල්. ඒ ධ්‍යානයට සමවදිනකොට වැඩ කරන්නේ කුසල්. එතකොට දැන් යටත් පිරිසෙන් රූපාවචර බ්‍රහ්ම ලෝකයේ ඉන්න කෙනෙක් අරූපාවචර ධ්‍යානෙ ඉපදුවොත් රූපාවචර බ්‍රහ්ම ලෝකයේදීවත් අරූපාවචර විපාකයක් ලැබෙන්නේ නැහැ. ඒක ධර්මතාවක්. ලැබෙන්නේ කුසලය. කුසලය ඉතින් කුසලයට සැපදායකයි. කුසලයට සමාපත්තියට සමවැදුනාට පස්සේ ඉතින් ඒක හරි සැපදායකයි. ඉතින් ඒ ධ්‍යාන සැපේ ලැබෙනවා. එතකොට කාමාවචර කුසලයන්ගේ විපාක ඒ ජන්මෙහි හෝ ජන්මාන්තරයක නිසා පස්සේ කාලය හරි කියන්නේ ඒ ජන්මෙහි කියලා කියන්නේ ditta dhamma වේදින විපාක ජවන් 7ක් වැඩ කරන චිත්ත පරම්පරාවක පළවෙනි ජවනය. ජන්මාන්තරයක කියනකොට ඉන්න අනතුරුව. ඒ කියන්නේ දැන් 7 වෙනි ජවනේ ඊළඟ ජීවිතේ විපාක දෙන්නේ. එතකොට මැද ජවන් 5ක් තියෙනවා ඒක අපරාපරිවේදනීය. නිවන් දකින්න තුරු ලැබෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඒක බෙදලා යන්නේ. ඒකයි මෙතනදී කිව්වේ මේ ලෝකෝත්තර විපාකයේ හැර අනික් කාමාවචර රූපාවචර අරූපාවචර විපාක මේ ජීවිතයේදී හෝ මතු ජීවිතයකදී හෝ තමයි ලැබෙන්නේ. හැබැයි ලෝකෝත්තර විපාකෙ හැම නෙමෙයි මාර්ගය කුසලයේ පහළ වීමත් එක්කම ඊළඟ චිත්තක්ෂණයේදීම ලැබෙනවා. ඊළඟ චිත්තක්ෂණේ පහළ වෙනවා. ඉතින් ඒක නිසානේ කියන්නේ මේ අකාලිකෝ කියලා එක අර්ථයක් තමයි මේ ධර්මයේ ගුණ කියනට අකාලිකෝ කියලා කියන්නේ කල් නොයවාම විපාක දෙනවා. තව අර්ථයක් තමයි කාලයකට තල්ලු කරන්නට බෑ ලෝක ධර්මතාව විශ්ව නීතිය තමයි බුදුවරු කලින් කාලට පහළ වෙලා අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී වශයෙන් විස්තර කරන්නේ. ඒ නිසාද අකාලිකයි. දැන් මෙතෙන්ද අකාලික කියලා කියන්නේ ඔන්න ඔය අර්ථයෙන් කල් නොයවාම විපාක දෙනවා මාර්ග චිත්තක්ෂණය. කුසල චිත්තක්ෂණය පහළ වීමට අනතුරුවම විපාක චිත්තක්ෂණය ලැබෙනවා. ඊළඟට මේක කියන සකෘදාගාමී මාර්ග චිත්තයට අනතුරුව ලැබෙන චිත්තේ අනාගාමී අනතර වැරදීමක් තියෙනවා. ඒක මුද්‍රණ දෝෂයක්. සකෘදාගාමී මාර්ග චිත්තයට අනතුරුව ලැබෙන චිත්තය සකෘදාගාමී ඵල චිත්තයයි. මේකෙත් මාර්ග චිත්තය කුසල් ඵල චිත්තය විපාකයි. ඊළඟට අනාගාමී මාර්ග චිත්තයට අනතුරුව ලැබෙන චිත්තය අනාගාමී ඵල චිත්තයයි. මේකෙත් මාර්ග චිත්තය කුසල් ඵල චිත්තය විපාක කියලා දැනගන්නට කියලා කියනවා. අරහත් මාර්ගයට අනතුරුවම ලැබෙන චිත්තය අරහත් ඵල චිත්තයයි. මේකෙත් මාර්ග චිත්ත කුසල් ඵල චිත්තය ඵල චිත්ත විපාක. දැන් මේ වගේ තැන්වල බලන්න දැන් මාර්ග සිත් කියලා තියෙනවා. එතකොට දැන් අපි වුණත් ඒ කාලේ එකපාරටම ගැස්සෙනවා මේ පොතක් කියාගෙන යනකොට අලුතෙන්ම ආධුනික කාලේ දැන් මෙතන බලන්න උඩ කියන සකෘදාගාමී මාර්ග චිත්තයට අනතුරුව ලැබෙන චිත්තය අනාගාමී ඵල චිත්තයයි කියලා. දැන් මේක මුද්‍රණ දෝෂයක්. නමුත් අපි ඒ කාලේ එකපාරටම මේ මොකද්ද මේ කියන්නේ කියලා එතනදී ආයෙ ගැස්සෙනවා.
එනිසා ඒවා හදාගන්න පොත්වල තියෙන ඒවා මුද්‍රණ දෝෂ මුද්‍රණකාරයෝ මෙව්වා දන්නේ නැහැ. ඒත් ඉතින් පොත දිහා බලාගෙන රැකියාවක්නේ කරන්නේ. ජීවනෝපාය මාර්ගයක්. ඒ නිසා ඒවා හරියට මේ හදාගන්න. ඊළඟට දැන් බලන්න මේකෙත් ඒ වගේ අරහත් මේ මාර්ගයට අනතුරුව ලැබෙන චිත්තය අරහත් ඵල චිත්තයයි. මේකෙත් මාර්ගසිත කුසල් කියන මාර්ගසිත ගොඩක් නැහැනේ අරහත් මාර්ගසිත ඒකත් හදාගන්න. මේකෙත් මෙහිදු මේකෙත් කියන එකනේ. මේකෙත් මාර්ග සිත නෙවෙයි මාර්ගසිත කුසල් ඵලසිත විපාක. ඒක ඵලසිත කියලා තිබුණා නම් තව ඒකේ ගැළපීමක් තියෙනවා. මොකද හේතුව ඵලසිත දෙකක් හෝ තුනක් හෝ වැඩ කරන නිසා ඒවා හදා ගන්නට ඕනේ. අනික තවත් එකක් දැන් මෙතන තව කාරණයක් කියන්නට ඕන. ඔන්න බලා ගන්න මේ කොහෙවත් නැහැනේ අරහත් මාර්ගයට අරහත් ඵලචිත්තය කියලා නැහැ. එතකොට අරහත් මාර්ගයේ අරහත් ඵලචිත්තය දැන් ගොඩක් වෙලාට ඒ භාග්‍යවත් අරහත් කියලා සංස්කෘතයේ වචනයකුත් නැහැ, පාලි වචනයකුත් නැහැ, සිංහලයේ වචනයකුත් නැහැ. එනිසා ඔබ කියනකොට ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. තේරුණාද? ඒක පාලියෙන් නම් අරහං, සංස්කෘතයෙන් නම් අරහත්, සිංහලයෙන් නම් රහත්. සිංහලයෙන් නම් රහත්. එනිසා අරහත් කියලා පදයක් නැහැ. අරහත් වෙන්නට ඕනේ. අපි සංස්කෘතෙන් මේ පාවිච්චි කරනකොට ඒ වචනේ අරගෙන අරහත්. ඒකත් මතක තියාගන්න. වැරදෙන තැන කොතන වුණත් වරද තියාගන්නට එපා. වරදේ යහපත් ප්‍රතිඵලයක් නැහැ. කුඩා නමුත් වරද හදාගන්න. නිවැරදි වෙන්න. මේ ලෝකෝත්තර කුසල්සිත එක්වර එක මිස දෙවරක කිසි විටක නූපදනා බැවින් ලෝකෝත්තර ක්‍රියාසිත කියලා කොටසක් නැහැ එතකොට. අනිත් ඒ වගේ තියෙනවා. කාමාවචර රූපාවචර ඒ වගේ තියෙනවා. ඒ වගේ තියෙනවා ක්‍රියාසිත කියලා කොටසක් තියෙනවා. දැන් මේකේ ක්‍රියාසිත කියලා කොටසක් නැහැ එතකොට. ඒ කියන්නේ දැන් රහතන් වහන්සේ කාමාවචර වශයෙන් බණ කියනවා. රූපාව මේ අනිකුත් වත්තාවත් ආදී කරනවා. එතකොට අපට කුසල් වෙනකොට උන්වහන්සේට ක්‍රියා. එතකොට කාමාවචර හිතේ නැවත උපදින්නට පුළුවන්. විකල්ප වශයෙන් ක්‍රියා බවට පත් වෙනවා කෙලෙස් දුරු කරපු නිසා. රූපාවචර අරූපාවචරත් ඒ වගේ. ලෝකෝත්තර කුසල සිත්වල ඒ ක්‍රියාසිත කොටසක් නැත්තේ ඔබ තේරුම් ගන්නට කියලා මෙතනදී කියනවා. ලෝකෝත්තර මාර්ග චිත්තේ උපන්නට පස්සේ ආයේ ඒවකට විකල්ප වශයෙන්වත් උපදින්න අවශ්‍ය කරන්නේ නැහැ මාර්ගසිත. ලෝකෝත්තර ක්‍රියාසිත කියලා උපදින්න අවශ්‍ය කරන්නේ නැහැ. මොකද ඒකෙන් කරන්න තියෙන කටයුත්ත කරලා ඉවරයි කෙලෙස් ප්‍රහාණය. ආය කරන්න දෙයක් නැහැ. දැන් රහතන් වහන්සේ බණ කියනවා. වතාවත් ආදී කරනවා. පිරිස් සජ්ජායනා කරනවා. දැන් ඒ වගේ වෙලාවකදී එතන ඒ කටයුත්ත කරනෝනේ. ඒ කටයුත්ත කරනවා. කාමාවචර ශීර්ෂයෙන් ඒ කටයුත්ත කරනවා. රහතන් වහන්සේ ප්‍රථම ද්විතීයාදී ධ්‍යාන වලට සම්වදිනවා. ආකාසානංචයතනාදී ධ්‍යාන වලට සම්වදිනවා. ඒ වගේ අර කෙලෙස් සම්පූර්ණ ප්‍රහාණය කිරීමක් කියලා දෙයක් නොකරපු නිසා ඒ සිත් ආය වැඩ කරන්න පුළුවන්. ඒ නිසා ක්‍රියාසිත වැඩ කරනවා. විකල්ප වශයෙන් වැඩ කරනවා. මොකද කෙලෙස් ප්‍රහාණයක් කිරීමක් එතනදී කෙරෙන්නේ නැහැ. කාමාවචර වශයෙන් නැවත උපදින කෙලෙස් තමයි ඒ තදංග වශයෙන් යටපත් කිරීමක්. රූපාවචර අරූපාවචර වශයෙන් විස්කම්බන වශයෙන් යටපත් කිරීමක්. ඒ නිසා ඒවා උපදින්නට බාධාවක් නැහැ. ඉතින් රහතුන් වහන්සේ කෙලෙස් සම්පූර්ණයෙන් දුරු කරපු නිසා රහතුන් වහන්සේ තේ ක්‍රියාකාරකම් කරනවා. දන් දීම ආදී, බණ ඇසීම ආදී, ධ්‍යාන වලට සමවැදීම ආදී කටයුතු කරන්න පුළුවන් රහතුන් වහන්සේ. එතකොට උන්වහන්සේට අර සෝවාන් ආදී මාර්ගසිත ගත්තට පස්සේ කෙලෙස් ප්‍රහාණයක් එකෙන් කරන්නේ. හැබැයි අර කාමාවචර රූපාවචර අරූපාවචර එහෙම කාර්යයක් නෙමෙයි කරන්නේ. ඒ නිසා රහතුන් වහන්සේටත් ඒ කියන කුසල්සිත වෙනුවට ඒ ක්‍රියාකාරකම් කරන නිසා ක්‍රියාසිත වැඩ කරනවා. දැන් සෝවාන් මාර්ගයෙන් ප්‍රහාණය කරාට පස්සේ කෙලෙස් ඊට පස්සේ ආය කරන්න දෙයක් නැහැ. සකෘදාගාමීන් ඒ මාර්ගයේ ඒ කෙලෙස් ටික ප්‍රහාණය කළා, අනාගාමී මාර්ගයේ ඒ කෙලෙස් ටික ප්‍රහාණය කළා, අරහත් මාර්ගයෙන් ඒ කෙලෙස් ටික ප්‍රහාණය කළාට පස්සේ 아무දෙයක් කරන්න දෙයක් නැහැ. ඒ නිසා දැන් බණ කීම ආදී, ධ්‍යාන වලට සම්වැදීම ආදී ඒ ක්‍රියාකාරකම් මෙතන තියෙනවා. එතකොට දැන් සෝවාන් මාර්ගයෙන් කරන්නේ වෙන මොකක්වත් නෙවෙයි. සෝවාන් මාර්ගයෙන් බණ කීමකුත් නෙවෙයි, සෝවාන් මාර්ගාදීන් කරන්නේ ධ්‍යාන වලට සම්වැදීමකුත් නෙවෙයි. නිසා ඒකෙන් කරන්නේ කෙලෙස් ප්‍රහාණය.
එනිසා කෙලෙස් ප්‍රහාණය කළා. එතනින් පස්සේ අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. මෙතන අපට තේරෙන්නට ඇති. මෙතන මේ විශේෂ අවස්ථාවක්. මොකද අපි උගන්වනකොට ගොඩක් ස්වාමීන් වහන්සේලා අහපු ප්‍රශ්නයක් මේක. මේක ඔබට තේරුණා මදි වගේ තේරෙනවා නම් මේක දැන් මම මේ කියන විදියට කෙලින්ම දේශනා වෙන්නේ නැහැ. හැබැයි අර අපි අභිධර්ම ඉගෙන ගත්තට පස්සේ අපට අර කතාවටත් කියනවානේ අර විද්වතෙක් කියලා තියෙනවා මේ ලෝකේ ත්‍රිපිටක ධර්මයේ ඉගෙනගත්තු කෙනෙකුගේ දැනුම අවබෝධය බාහිර ශිල්ප ශාස්ත්‍ර දර්ශන වාද මේවා 100,000 ගණනක් ඉගෙනගත්තු කෙනෙකුට වඩා ත්‍රිපිටක ධර්මයේ හොඳට ඉගෙනගත්තු කෙනෙකුගේ දැනුමද මිනුමද බුද්ධියද ගුණයද සමාන කරන්න බෑ. ත්‍රිපිටක ධර්මයේ හොඳට ඉගෙනගත්තු කෙනෙකුගේ අවබෝධය කිට්ටු කරන්න බෑ. ඒ නිසා පින්වතුනි ඒ අපට යම් දේවල් අපට හිතා ගන්න පුළුවන් හොඩුවාවන්. අර මම දවසකුත් අපට ගිය පාඩමේදී හෝ ඉස්සලා පාඩමේදී හෝ කිව්වා දැන් බුදු වෙන්නේ තනියෙන්. පස්සේ බුදු වෙන්නේ තනියෙන්. ඊළඟට තාපසවරු අන්‍යාගමික උදවිය පවා ප්‍රථම ද්විතීය තෘතීය ධාන වලට එනවා. ඒ ප්‍රථම ධානයට ආවට පස්සේ කාගවත් උපදේශ වලින් තොරව මීට වඩා සාන්තයි ද්විතීය ධානය කියලා ඒ හොඩුවාවක් ලැබෙනවා. ද්විතීය ධානයට ආවට පස්සේ මීට වඩා සාන්තයි තෘතීය ධානය. ඔය විදියට යන්න පුළුවන් විදර්ශනාව පමණයි හසු වෙන්නේ නැත්තේ නේව සංඥා නා සංඥායතනෙ දක්වා දියුණු වෙනවා. ඒ මනසට ලැබෙන හොඩුවාවන් ඔස්සේ මනස පිළිසකර කිරීමත් එක්කලා. එතකොට ඒ වගේ තමයි මේ සෝවාන් ආදී මාර්ගඵල ලබනකොටත් ඉස්සරහට ඒ හොඩුවාවන් හම්බෙනවා. මොකද හේතුව මේ ත්‍රිපිටක ධර්මයේ කියන බුද්ධ වචනය විශ්ව නීතිය විස්තර කිරීම. ලෝක ධර්මතාව විස්තර කිරීම කියන එක ලෝක ධර්මතාවයේම ඒකකයක් වෙච්ච මේ මනුෂ්‍යයා කියන සත්වයාට විශේෂයෙන් සෙසු සත්වයින්ට වඩා මනුෂ්‍යයා කියන සත්වයාට ඒ බුද්ධිය අවදි වෙවි ඉස්සරහට යන්න තව තියෙනවා කියලා මේක අවබෝධ කරන්න සර්වඥතා ඥානය දක්වා මහ බෝසතාණන් වහන්සේ නමක් ඉස්සරහට යනවා. ඉතින් ඒ නිසා ඒ විදිහට දැන් මමත්වයේ ක්‍රියාසිට පිළිබඳව අපට කියලා දුන්නේ ඒ විශේෂ ක්‍රමයකට ඒක මගේ හපන්කමක් නෙවෙයි මගේ ගුරුවරයා. මගේ මහෝත්තම ගුරුවරයා බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේ කියලා දුන්නු ආකාරයෙන් තමයි ඔබට එතනදී කරුණු කියලා දුන්නේ. ඒ ලෝකෝත්තර ක්‍රියාසිට නැත්තේ කාමාවචර රූපාවචර අරූපාවචර ක්‍රියාසිට තියෙන්නේ කියන කාරණේ වඩාත් පැහැදිලි වෙන විදිහට මම ඔබට කියලා දුන්නේ. සමහරට ඔබට දැන් මේ අවස්ථාවේදී මේකේ තියෙන වටිනාකමට වඩා තව අභිධර්මයේ තවදුරට ඉස්සරහට යනකොට ඔබට මේකේ වටිනාකම මම හිතන්නේ මම මේ අද කියන ඒ වගේ වටිනාකම වැඩිපුර දැනේ. එනිසා ලෝකෝත්තර ක්‍රියාසිට කැළම නැහැ කියලා කියන ඒකාන්තයෙන්ම නැහැ. ඊළඟට කියනවා චතුමග්ගප්ප ભેදේන චතුදා කුසලං තථා. ඒතර සතර මාර්ග ක්‍රමයෙන් හතරාකාරයෙන් මේ කුසලය තියෙනවා ලෝකෝත්තර කුසලේ. ඒ වගේම පාකාන්තස්ස පලත්තාති. එතකොට කියනවා ඒ කුසලයේම ඵල ඇති බැවින් අටදානොත්තරං මතං මේ අනුත්තර සිත ලෝකෝත්තර සිත අටාකාරයකින් බදාරන ලදී කියලා ඔහම අර්ථය ගන්නට ඕනේ. ඊළඟට බලන්න ලෝකෝත් ඒ විස්තරය තමයි පහළ තියෙන්නේ සන්න තියෙන්නේ. ඒක විස්තරය තමයි පහළ තියෙන්නේ. ඒතර ලෝකෝත්තර විපාක සිත කවරේද? මේ විපාක සිත කවරෙකුට උපන්නේද? කවරෙකුට කවදා උපදින්නේද කියලා කියනවා. ලෝකෝත්තර සිත ලැබෙන්නේ ඒ මාර්ගයේ ලබන උදවියට ඊළඟ චිත්තක්ෂණයේදීම. අනතුරුවම අකාලය කියන එකේ තේරුම අපි කිව්වා ලෝකෝත්තර ක්‍රියාසිට නැති මන්ද. ඒ පිළිබඳවත් විස්තරයක් ඔබට කිව්වා. එතකොට පාඩම් පිළිබඳව ආවර්ජනයක් නැවත කරනවා. කුසල් සිත් කෙතෙක්ද? ඒ කියන්නේ සමස්ත පාඩම. ඒ කියන්නේ චිත්ත කාණ්ඩය පිළිබඳ චිත්ත පාදයේ පිළිබඳව කුසල් සිත් කෙතෙක්ද? දැන් කුසල් සිත් ඔබට මතක් වෙනකොට කාමාවචර කුසල් සිත් 8යි. රූපාවචර කුසල් සිත් 5යි 13යි. අරූපාවචර කුසල් සිත් 4යි 17යි. ලෝකෝත්තර කුසල් සිත් 4යි 21යි. කුසලානේක විසති. කුසල් 21යි. ඊළඟට ඒ කවර හොද කියනවා දැන් කියපු කාමාවචර කුසල් සිත් 8 ආදී වාසයේ. දැන් ඒවා අපට මතක තියෙන්නට ඕනේ.
සෝමනස්සාගත ඥාන සම්ප්‍රයුක්ත සංස්කාරික චිත්තේ ආදී වශයෙන් විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාවසේ ප්‍රථම ධ්‍යාන කුසල චිත්තේ ආකාසානංචයතන කුසල චිත්තේ මේ සෝකසෝවා සෝතාපට්ටි මග්ග චිත්තේ අනාදී වශයෙන් මේ පේලියට මතක තියෙනට මම මේ කුසල සිත්තර මුල් සිත පිළිබඳව තමයි ඔබට කියලා දෙන්නේ. මුලින් ඇහුවත්, මැදින් ඇහුවත්, අගින් ඇහුවත්, කලවම් කරලා ඇහුවත් ඔබ ප්‍රවීණ වෙලා ඉන්නට ඕනේ ඒවා මානසිකාර කරලා ගන්නට ආවර්ජනය කරලා ක්ෂණිකව ගන්නට. විපාක සිත් කෙතෙක්ද ඒ කවරහොද? විපාක සිත් තියෙනවා 36ක්. විපාක සිත් චත්තිංස විපාකානි. විපාක සිත් තියෙනවා 36ක්. අපි කෙටියෙන් ගත්තට පස්සේ ගන්නකො අහේතුක විපාක 15යි. කාමාවචර විපාක, අකාමසෝමන විපාක 8යි 23යි. රූපාවචර විපාක 5යි 28යි. අරූපාවචර විපාක 4යි 32යි. ලෝකෝත්තර විපාක 4යි 36යි. දැන් ඔබම අහලා බලන්න ඔය විදිහට එකපාරට කියපු ගමන් ගන්න පුළුවන් එක ඔබම ඔබේ මනසෙන් අහලා බලන්න. මේ විදිහට ඔබ මුල ඉඳලම කරොත් එහෙනම් ඔබට අගට යනකොට හරි පහසුවක් වෙනවා. මේ විදිහට ඔබේ මතකයේ තිබුණොත් එහෙම. ඔය අභිධර්මයේ අමාරුයි කියන්නේ එක හේතුවක් තමයි මුල් ධර්ම સિદ્ધාන්ත කාරණා සංඛ්‍යාත්මකව තේරුම් අරගෙන මතකෙහි තියාගෙන නැතිකම. ක්‍රියාසිත කෙතෙක්ද කවරහොද කියලා. ඒක ගණන් හදා ගන්න ඔබට හැකියාව ලැබෙන්නට ඕනේ. එතකොට කාම මේ සියලු සිත් ටික චිත්ත කාණ්ඩෙනේ මේ විස්තර කරන්නේ ක්‍රියාසිත. අහේතුක ගොඩේ 3යි, කාමසෝබන ගොඩේ 8යි, රූපාවචර ගොඩේ 5යි, අරූපාවචර ගොඩේ 4යි. එතකොට මුලින් 3යි 7යි 3යි 3යි 8යි 11යි 11යි 5යි 16යි 16යි 20යි. ක්‍රියාචිත්තානි 20ති. ක්‍රියාසිත 20යි. ලෝකෝත්තර ක්‍රියා නැහැ කියලා ඔබට අපි කිව්වා. එතකොට මේක ඊළඟට කියනවා කාමාවචර සිත් කෙතෙක්ද? දැන් මේ සමස්ත පාඩම පිළිබඳ පුනරාවර්ජනයක්. හොඳයි. දැන් අර කාමාවචර සිත් කොහමද එන්නේ? අකුසල සිත් 12යි, අහේතුක සිත් 18යි, කාමසෝබන සිත් 24යි. එතකොට 12යි 18යි 30යි. ඊළඟට කාමසෝබන කුසල විපාක ක්‍රියා වශයෙන් 24යි. එතකොට 30යි 24යි 54යි. සුවිසි කාමාවචර සූපනස් කාමාවචර සිත් 54 කාමාවචර සිත්. ඊළඟට කොටස් වශයෙන් බෙදන්න කියලා කියනවා. එතකොට අකුසල් ටික වෙනම් බෙදන්න, අකුසල් ටික අකුසල් කියලා 12යි, අහේතුක කියලා අර විදියට 18යි, ඊළඟට 24යි කාමසෝබන. ඊළඟට තවදුරටත් බෙදන්නට පුළුවන්. ලෝභ මූල 8යි, ද්වේෂ මූල 2යි, මෝහ මූල 2යි. ඊළඟට අහේතුක දාන්නට එපා. අකුසල විපාක 7යි, කුසල හේතුක විපාක 8යි, අහේතුක ක්‍රියා 3යි. ඊළඟට කාමසෝබන ගොඩේ කුසල 8යි, විපාක 8යි, ක්‍රියා 8යි. ඔන්නම් බෙදා ගැනීම හැකියාව තියෙනට ඕනේ. කොටස් වශයෙන් බෙදන්න කිව්වේ ඒකයි. රූපාවචර අරූපාවචර ලෝකෝත්තර සිත් කවරහොද කියලා අහනවා. දැන් එතකොට ඒක විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාවසේ ප්‍රථම ධ්‍යාන කුසල චිත්තේ, විචාර පීති සුඛ ඒකාග්‍රතාවසේ ද්විතිය ධ්‍යාන කුසල චිත්තේ, පීති සුඛ ඒකාග්‍රතාවසේ තෘතිය ධ්‍යාන කුසල චිත්තේ, සුඛ ඒකාග්‍රතාවසේ චතුර්ථ ධ්‍යාන කුසල චිත්තේ, උපේක්ඛ ඒකාග්‍රතාවසේ පංචම ධ්‍යාන කුසල චිත්තේ. ඔන්නෝම මතක තියෙන්නට ඕනේ. ඒතර විපාක සිතුත්තේ ක්‍රමයටම ක්‍රියා සිතුත්තේ ක්‍රමයට. ආකාසානාචයතන කුසල චිත්තේ, විඥානාචයතන කුසල චිත්තේ, ආකින්චාඤ්ඤායතන කුසල චිත්තේ, නේව සංඥානා සංඥා කුසල චිත්තේ. ඒකත් කුසල වගේම විපාක ක්‍රියා කියලා බෙදලා යනවා. ඒ විදිහට ලෝකෝත්තර සිත් සෝතාපට්ටි මග්ග චිත්තේ, සකෘදාගාමී මග්ග චිත්තේ, අනාගාමී මග්ග චිත්තේ, අරහත් මග්ග චිත්තේ, සෝතාපට්ටි ඵල චිත්තේ, සකෘදාගාමී ඵල චිත්තේ, අනාගාමී ඵල චිත්තේ, අරහත් ඵල චිත්තේ. ඒ විදිහට සිත් 80 බෙදා දක්වනු. සිත් 80 බෙදනකොට අපිට විවිධාකාරයෙන් බෙදන්නට පුළුවන්. කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර විදිහට බෙදන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට සෝමනස්ස උපේක්ඛා විදිහට බෙදීමේ හැකියාව තියෙනවා. ඊළඟට සුඛසාගත, දුක්ඛසාගත, උපේක්ඛාසාගත කියලා තව බෙදීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට ඥාන සම්ප්‍රයුක්ත, ඥාන විප්‍රයුක්ත කියලා බෙදීමේ හැකියාවක් තියෙනවා. විවිධාකාරයෙන් බෙදීම් තියෙනවා. එහෙනම් කුසල
කුසල සිත් විපාක සිත් ක්‍රියා සිත් යනාදී වශයෙන් විවිධ ආකාරයෙන් බෙදීමේ හැකියාවක් තියෙනවා. හැබැයි බෙදීම් Tamanට හැකියාව තියෙන්නට ඕනේ. ඒවා එකපාරටම ගලප ගැනීම හැකියාව. අපි ඉස්සර දැන් මෙතනදී කියපු ආකාරය අනුව විපාක සිත් ටික අහුලන්න කියනවා කියනකො දැන් අපිට කියනවා දැන් මේ සිත් 89 මැරගෙන මේකේ කුසල් සිත් ටික අහුලන්න කියලා කියනවා. අපිට එකපාරටම එන්නට ඕනේ කාමසෝබන ගොඩේ 8යි, රූපාවචර ගොඩේ 5යි, අරූපාවචර ගොඩේ 4යි, ලෝකෝත්තර ගොඩේ 4යි. ඊළඟට අපිට කියන අකුසල සිත් අහුලන්න කියලා කියනවා. අකුසල සිත් ටික අකුසල සිත් 12 පමණයි. ඊළඟට අපට කියනවා ක්‍රියාසිත අහුලන්න කියලා කියනවා. අහේතුක ගොඩේ 3යි, කාමසෝබන ගොඩේ 8යි, රූපාවචර ගොඩේ 5යි, අරූපාවචර ගොඩේ 4යි. අහුලන්න තියෙනට. ඊළඟට අපට කියන සෝමනස්ස අහුලන්න කියලා කියනවා. සෝමනස්ස සිත් ටික අහුලා ගන්න කියලා කියනවා. කොහොමද අහුලන්නේ? සෝමනස්ස සිත් ගත්තට පස්සේ අකුසල ගොඩේ 4යි. අහේතුක ගොඩේ සෝමනස්සාගත සම්තීරණයයි සෝමනස්සාගත හයිතෝත්පාදයයි 2යි. කාම සෝබන ගොඩේ කුසල 4යි, විපාක 4යි, ක්‍රියා 4යි. ඊළඟට රූපාවචර ගොඩේ ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුර්ථ සෝමනස්සාගතයි. ලෝකෝත්තර ගොඩේ ඒක දීර්ඝ ක්‍රමයට ගත්තට පස්සේ අපට තියෙනවා දැන් මොක ඉදිරියට එනවා ඒක 32ක් සෝමනස්සාගතයි. 120 ක්‍රමයට. උපේක්ඛා සිත් අහුලන්න කියලා අපට කියනවා. උපේක්ඛා සිත් අහුලන්න කිව්වට පස්සේ අකුසල් ගොඩේ 6යි. මොනවද? ලෝභ ගොඩේ 5යි, 6යි, 7යි, 8යි. මෝහ 32ම උපේක්ඛා. ඊළඟට අහේතුක සිත් 18 තුල 14ක්. කොහොම 14ක් වෙන්නේ? අයින් වෙන ටික ගන්නකො. සුඛසාගත කාය විඥානය, දුක්ඛසාගත සහ කාය විඥානය අයින් වෙනවා. සෝමනස්සාගත මේ හසිතෝත්පාදයයි සෝමනස්සාගත සම්තිරණය අයින් වෙනවා. ඉතින් 18න් 4ක් වඩුම 14යි. ඊළඟ කාමසෝබන ගොඩේ කුසල ගොඩේ උපේක්ඛා සාගත 4යි, විපාක ගොඩේ 4යි, ක්‍රියා ගොඩේ 4යි. මේ ඊළඟට රූපාවචර ධාන ගොඩේ පංචම ධාන කුසල විපාක ක්‍රියා ඒ ටික උපේක්ඛා සාගතයි. සිත් 3ක්. ඊළඟට අරූපාවචර 15ම උපේක්ඛා සාගතයි. ලෝකෝත්තර ගත්තට පස්සේ ඒක දීර්ඝ ක්‍රමයට ආවට පස්සේ සිත් 8ක් උපේක්ඛා සාගතයි. ඒ කියන්නේ සුඛේ උපේක්ඛේ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධාන සෝතාපට්ටි මග්ග චිත්තය, උපේක්ඛේ ඒකාග්‍රතාව සහිත සකෘදාගාමී මග්ග චිත්තය, උපේක්ඛේ ඒකාග්‍රතාව සහිත අනාගාමී මග්ග චිත්තය, උපේක්ඛේ ඒකාග්‍රතාව සහිත අරහත් මග්ග චිත්තය. ඊළඟට උපේක්ඛේ ඒකාග්‍රතාව සහිත සෝතාපට්ටි ඵල චිත්තය, උපේක්ඛේ ඒකාග්‍රතාව සහිත සෝතාපට්ටි මග්ග සකෘදාගාමී ඵල චිත්තය, උපේක්ඛේ ඒකාග්‍රතාව සහිත අනාගාමී ඵල චිත්තය, උපේක්ඛේ ඒකාග්‍රතාව සහිත අරහත් ඵල චිත්තය. එතන 8ක් වෙනවා. ඕකත් මතකද? අන්න ඒ විදිහට සිත් 89 බෙදා දක්වන්න කියලා. ඊළඟට අපට කියයි දෝමනස්සාගත සිත් අහුලන්නේ කියලා. දෝමනස්සාගත සිත් අහුලන්න කියොත් එහෙම හරි ලේසිය අහුලා ගන්න. මොනවද? ද්වේෂ සිත් 2. ඊළඟට දුක්ඛසාගත සිත් අහුලන්න කියලා කියයි. එහෙම වුණොත් දුක්ඛසාගත කාය විඥානය විතරයි. සුඛසාගත සිත් අහුලන්න කියලා කියයි. එතකොට අපට එදෙනවා සුඛසාගත කාය විඥානය කෙලින්ම ගන්න පුළුවන්කම ලැබෙනවා. සුඛ ඒකාග්‍රතාව සහිත කියන ඒ විදිහට ගත්තට පස්සේ ඒ චිත්තයත් ගන්නට පුළුවන්. එතකොට නමුත් මෙතන සුඛ කියලා කෙලින්ම ගත්තට පස්සේ අරක මානසික වශයෙන් ගන්න නිසා ධානා අවස්ථාවේදී ඒක වෙනම ගන්න මෙතන සුඛසාගත කාය විඥානය පමණක් ගන්නවා. ඒ කියන්නේ වේදනා ભેදයෙන් බෙදුවට පස්සේ 3 ආකාරයක් 5 ආකාරයක් වෙනවා. එතකොට සුඛ වේදනායි දුක්ඛ වේදනායි වෙනම ගන්නවා 5 ආකාරයෙන් බෙදනකොට. එතකොට සුඛය දුක්ඛය වෙනම ගන්නවා. ඊළඟට උපේක්ඛා වෙනම ගන්නවා. සෝමනස්ස දෝමනස්ස වෙනම ගන්නවා. 5 ආකාරයෙන් බෙදලා යනකොට වේදනාව අනුභවන ભેදයෙන් 5 ආකාරයකට බෙදෙනවා. විඳීම් වශයෙන් විඳින ભેදයෙන්. ඔන්න ඔය විදිහට ඒක ගන්නට තියෙනවා. මෙන්න මේ ආකාරයෙන් මේ සිත් 89 බෙදා දක්වන්න කියන ඔය විදිහට තමයි.
ඉතින් කෙටි ක්‍රමයට ගත්තට පස්සේ සෝවාන් ආදී ටික සෝවාන් ආදී මාර්ග සිත් ගත්තට පස්සේ සිත් අපට 8ක් ලැබෙන්නේ. ඒක දිග ක්‍රමයට මේක විස්තර කිරීමක් ඉදිරියට එනවා. ඒ දිග ක්‍රමය අපට ඉතා වැදගත් වෙනවා කෙටි ක්‍රමයට වඩා. අන්න ඒක තමයි ලෝකෝත්තර සිත් 40 කියලා පල්ලෙහා තියෙන මාතෘකාව. යට දක්වන ලද ලෝකෝත්තර සිත් 8 ධ්‍යාන පංචකයේ වශයෙන් ගණන් කළ කල්හි ලෝකෝත්තර සිත් 40ක් වන්නේය. 40ක් ලැබෙනවා. ඒක විස්තර කරනවා විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ඥාන සෝතාපට්ටි මග්ග චිත්ත. ඉතින් මට කියන්නට වෙනවා මේවා නම් කටපාඩම් කරගෙන තිබිය යුතුයි. හැබැයි මේවා කටපාඩම් කරන එක අමාරුත් නෑ. වචන කිහිපයක් එහෙම ගිහිල්ලා විතරයි තියෙන්නේ. ඒවා සමාන වචන කිහිපයක්. සීමා සහිත වචන කිහිපයක් එහෙට මෙහෙට කැරකවිලා තමයි තියෙන නිසා මේක අමාරු වෙන්නේ නැහැ. විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ඥාන සෝතාපට්ටි මග්ග චිත්තය. එතකොට ඇයි එහෙම එන්නේ? ඒ කියන්නේ ප්‍රථම ධානයෙන් නැගී ඉඳලා සෝවාන් මාර්ගය ලබන්න පුළුවන්. ප්‍රථම ධානයෙන් නැගී ඉඳලා ප්‍රථම ධානයේ තිබුණු විතර්කාදී ධානාංග විදර්ශනා කරලා ලබන්නට පුළුවන්. එහෙම නැත්නම් ප්‍රථම ධානයෙන් නැගී ඉඳලා සමාස පංච පාදානස්කන්ධයේ මේ සමාධියෙන් අනිත්‍ය ආදී වශයෙන් දැකලා මාර්ගය ලබන්නත් පුළුවන්. ඉතින් කෙසේ නමුත් ප්‍රථම ධාන ඒකාග්‍රතාවයකට සම්බන්ධ වෙලා තියෙන නිසා ප්‍රථම ධාන සෝතාපට්ටි මග්ග චිත්තය කියලා හඳුන්වනවා. ඊළඟ විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ධාන සෝතාපට්ටි මග්ග චිත්තය. ඒ ප්‍රථම ධානයෙන් නැගී ඉඳලා විදර්ශනා කරලා සෝවාන් මාර්ගය ලබනවා සේම ဒုတိ ය ධානයට සමවැදිලා ඒින් නැගී ඉඳලා විදර්ශනා කරලා සෝවාන් මාර්ගය ලබන්නත් පුළුවන් ඒ විදිහට. ඒ වගේම තමයි තෘතිය ධානයට සමවැදිලා ඉඳලා ඒින් නැගී ඉඳලා ඒ සමාධියෙන් විදර්ශනා කරලා මේ නාම රූප ධර්ම විදර්ශනා කරලා මාර්ගය ලබන්නත් පුළුවන්. එතකොට ඒ අනුව තමයි මේ නම් ලැබිලා තියෙන්නේ. ඊට චතුර්ථ ධානයට සමවැදිලා ඉඳලා ඒින් නැගී ඉඳලා නාම රූප විදර්ශනා කරලා පංච පාදානස්කන්ධ ආදී විදර්ශනා කරලා සෝවාන් මාර්ගය ලබන්නත් පුළුවන්. පංචම ධානයෙන් නැගී ඉඳලා එම ලබන්න පුළුවන්කමක් තියෙනවා. අන්න ඒ නිසා තමයි මෙතන මේ කොටස් පහකට බෙදලා යන්නේ. හැබැයි ඉතින් කොයි ධානයෙන් නැගී ඉඳලා විදර්ශනා කරලා මාර්ගඵල ලැබුවත් ඒ මාර්ගයේ වෙනසකුත් නැහැ, කෙලෙස් ප්‍රහාණය වෙනසකුත් නැහැ. සෝතාපට්ටි මග්ග චිත්තය සිත් පහක් වෙනවා. ඔන්න ඔය විදිහට තමයි බෙදලා යන්නේ. මෙසේම පඨම ඥාන සකෘදාගාමී මග්ග චිත්ත ආදී වශයෙන් සකෘදාගාමී මාර්ග චිත්තයේද පසෙක් වේ. පඨම ඥාන අනාගාමී මග්ග චිත්ත ආදී වශයෙන් එතනක් තියෙනවා 5යි. දැන් ප්‍රථම ඥාන අරහත් මග්ග චිත්ත ආදී සත් 5ක් තියෙනවා. මේ විදිහට මාර්ගසිත 20යි. ඵලසිතුත් මෙසේම 20කයි. ලෝකෝත්තර සිත් මුරුල 40ක් වන්නේ මෙන්න මේ ආකාරයෙන් කියලා කියනවා. දැන් ඔබට කටපාඩමින් කියන්න පුළුවන්ද? විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සෝතාපට්ටි මග්ග චිත්ත. ප්‍රථම ධාන සෝතාපට්ටි මග්ග චිත්තය. විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ද්විතිය ධාන සෝතාපට්ටි මග්ග චිත්තය. පීති සුඛ ඒකාග්‍රතාව සහිත තතිය ධාන සෝතාපට්ටි මග්ග චිත්තය. ඔය විදිහට පේළියට කියා ගන්න පුළුවන් වෙනට ඕනේ. ඊට පස්සේ අර ටිකක් ගලපා ගන්නට ඕනේ. විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත සකදාගාමි පඨම ධාන සකදාගාමි මග්ග චිත්තය. විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ධාන සකදාගාමි මග්ග චිත්තය. පීති සුඛ ඒකාග්‍රතාව සහිත තතිය ධාන සකදාගාමි මග්ග චිත්තය. සුඛ ඒකාග්‍රතාව සහිත චතුත්ථ ධාන සකදාගාමි මග්ග චිත්තය. උපේක්ඛ ඒකාග්‍රතාව සහිත පංචම ධාන සකදාගාමි මග්ග චිත්තය. ඔය විදිහට තමන්ට ඊළඟට අනාගාමි මග්ග චිත්තය, අරහත් මග්ග චිත්තය ඔය විදිහෙන් බෙදලා කොටස් කරලා දැනගෙන දැක ගැනීමේ බෙදා ගැනීමේ හැකියාව තියනට ඕනේ. ඊළඟට ඔය විදිහට වගේම අපිට දැන් ඕකේ ඵලසිට ටිකක් බෙදලා යනවා. ඒ කියන්නේ යම් ධාන සමාධියකින් නැගී ඉඳලා ඒන් විදර්ශනා කරලා ඒ මාර්ගය ලැබුවා නම් ඒ ඵල චිත්තේ තේ කියන ධානාංග ටික තියෙනවා. දැන් ප්‍රථම ධානය විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ඒ ප්‍රථම ධානයේ නැගී ඉඳලා විදර්ශනා කළා සෝවාන් වුණා නම් සෝවාන් මාර්ග චිත්තය කියනවා. ඉන් අනතුරු ලැබෙන ඵල චිත්තයටත් කියනවා විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ඥාන සෝතාපට්ටි ඵල චිත්තය. ඒ විදිහටම සකෘදාගාමී ඵලසිත, අනාගාමී ඵලසිත, අරහත් ඵලසිත බෙදලා යනවා.
ඒ විදිහට මාර්ගසිත ගත්තට පස්සේ ඔබ ගාන හදලා බලන්න සෝවාන් එතකොට සෝවාන් මාර්ගසිත 5යි. සකෘදාගාමී මාර්ගසිත ධ්‍යාන ක්‍රමයට 5යි. අනාගාමී මාර්ගසිත ධ්‍යාන ක්‍රමයට 5යි. අරහත් මාර්ගසිත ධ්‍යාන ක්‍රමයට 5යි. එතකොට 4 වරක් 4 20යි. ධ්‍යාන පංචකයෙන් මාර්ග 4 වැඩි වෙනවා. එතකොට 20යි. ඊළඟට ඵලසිත ගත්තට පස්සෙත් ඔය ක්‍රමෙම තමයි. එතකොට මේකෙදි බලන්නට ඔන්න විශේෂ කාරණයක් කියනවා. ඒක ඉතා වැදගත් වෙනවා. මේ ධ්‍යාන වලින් විදර්ශනා කරලා මාර්ගයට එන ආකාරය පිළිබඳ විස්තරයක් කරනවා. පාදක ධ්‍යානය, සම්මසිත ධ්‍යානය, පුද්ගල ධ්‍යාසය ධ්‍යානය. ඔන්න ලෝකෝත්තර සිත් ධ්‍යාන වශයෙන් ගණන් කිරීමේ තවත් ක්‍රමයක් කියලා කියනවා. එක ඒ ධ්‍යාන ලාභීන්ට මාර්ගඵල ලාභීන්ට වෙන වශයෙන් මේ තුනම එක්කෙනෙකුට ලැබෙන්නේ නැහැ. එක්කෙනෙකුට ලැබෙන්නේ. එක්කෙනෙකුට ලැබෙන්නේ එක ක්‍රමයයි. ක්‍රම ඔක්කොගෙම කෙලෙස් ප්‍රහාණයකට පාදනම් සකස් කිරීමක් වෙන්නේ නැහැනේ. ඔන්න කියනවා ධ්‍යානලාභී පුද්ගලයෙක් පළමු කොට ධ්‍යානයට සමවැදී එයින් නැගී සංස්කාර ධර්මයන් අනිත්‍ය ආදී වශයෙන් සම්මර්ෂණය කොට මෙනෙහි කොට තව විදිහකට විදර්ශනා භාවනා කොට සෝවාන් මාර්ගය ලැබුවේ නම් ඔහුගේ ඒ සෝවාන් මාර්ග චිත්තය පඨම ඥාන සෝතාපට්ටි මග්ග චිත්තය කියලා කියනවා. ඵල චිත්තය පඨම ඥාන සෝතාපට්ටි ඵල චිත්තය කියලා කියනවා. ဒုတိ ය ඥාන සෝතාපට්ටි මග්ග චිත්තාදී හා පඨම ඥාන සකදාගාමී මග්ග චිත්තාදී ભેදයත් මේ විදිහටම දැනගන්න කියලා කියනවා. මේ පාදක වශයෙන්. ආන්න ඒක බලන්න. නැවතත් බලන්න. ප්‍රථම ඥානලාභී පුද්ගලයෙක් ප්‍රථම ඥානෙට සමවැදිලා එයින් නැගී සංස්කාර ධර්මයන් අනිත්‍ය ආදී වශයෙන් මෙනෙහි කරලා සෝවාන් ආදී මාර්ග ලබනවා. එතකොට පාදක ඥානය. ඒ කියන්නේ ප්‍රථම ඥානේ පාදක කරගෙන ලැබපු නිසා පාදක ඥාන ඕන සෝතාපට්ටි මග්ග චිත්තේ සකදාගාමී මග්ග චිත්තේ ආදී වශයෙන් කියන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට යමෙක් මෙසේ ප්‍රථම ඥානයේ පාදක කොට නොගෙන තනිකර ප්‍රථම ඥානයේ නැගී ඉඳලා ප්‍රථම ඥානයේ පවත්නා වූ විතර්කාදී අංගයන් අනිත්‍ය ආදී වශයෙන් හුදේ ප්‍රථම ඥානයේ තිබිච්චාර විතර්කාදී අංගයන් අනිත්‍ය ආදී වශයෙන් මෙනෙහි කරලා සෝවාන් මාර්ගය ලැබුවා නම් උන්වහන්සේට කියනවා ඔහුගේ ඒ සෝවාන් මාර්ග චිත්තයට කියනවා පඨම ඥාන සෝතාපට්ටි මග්ග චිත්තය. එතකොට දැන් පළවෙනි එකේ බලන්න පොදුවේ ඒ ධානයෙන් නැගී ඉඳලා අනිත්‍ය ආදී මෙනෙහි කරා සංස්කාර ධර්මයන් කෝකද කියලා විශේෂ වශයෙන් දැක්ුවේ නැහැ. දැන් දෙවෙනි අවස්ථාවේදී කියන සම්මසිත ධානය. ඒ කියන්නේ තමන් ලැබූ ධානයෙහි සම්මසිත කියන සමර්ෂණය කරනවා කියන එකනේ. තමා ලැබූ ධානයෙහි විතර්කාදී ධර්මතාවන් අනිත්‍ය ආදී වශයෙන් මෙනෙහි කරලා ලබනවා. ආනේ අවස්ථාවට සම්මසිත ධාන. ඒ විදිහට විදර්ශනා කරලා සෝවාන් ආදී මාර්ග ලබන්නට පුළුවන්. එතකොට ඒත් කියන්න පුළුවන් ප්‍රථම ධ්‍යාන සෝතාපට්ටි මග්ග චිත්තය කියලා කියන්නට පුළුවන්. ඵල චිත්තයත් ඒ නාමයෙන්ම ලැබෙනවා. සෙසු මේ ඊළඟට සකෘදාගාමී අනාගාමී අරහත් කියන ඒ වගේ තේමයි. මෙන්න මේ ක්‍රමයට කියනවා සම්මසිත ධ්‍යාන කියලා. සම්මසිත ධ්‍යාන තමා ලැබූ ධ්‍යානයෙහි ධ්‍යානාංග සම්මර්ෂණය කරලා අනිත්‍ය ආදී වශයෙන් ඒ මාර්ගයේ ලබන නිසා. ඔක දෙවෙනි අවස්ථාව. ඊළඟ අවස්ථාව කියනවා ධ්‍යානලාභී වූ කෙනෙක් ප්‍රථම ධ්‍යානයේ පාදක කොටගෙන හේවත් ප්‍රථම ධ්‍යානයට සමවැදී ඒ නැගී ဒုတိ ය ඥානාදී අනික් ධ්‍යානයක අංගයන් අනිත්‍ය ආදී වශයෙන් මෙනෙහි කරලා උන්වහන්සේට පුළුවන් එතකොට ඒ කෙනාට පුළුවන් මාර්ග චිත්තය ලබන්න. ඒ කියන්නේ පුද්ගල ධ්‍යාසය කියලා කියන පුද්ගලයාගේ අදහසනේ. පුද්ගලයාගේ කැමැත්ත අනුව පුද්ගලයාගේ අදහස අනුව ඒ ධ්‍යානාංග මෙනෙහි කරලා ඒ කියන්නේ අපි කියමු ප්‍රථම ද්විතීය තෘතීය චතුර්ථ පංචම කියලා අෂ්ට සමාපත්තිමලාභී කියලා. ඕනනම් නේව සංඥා නා සංඥා ඇතන සමවැදිලා ඉඳලා ඒයින් නැගිටලා ප්‍රථම ධ්‍යානයේ තිබිච්ච විතරකාදී අනිත්‍ය ආදී වශයෙන් මෙනෙහි කරලා මාර්ගය ලබන්නට පුළුවන්. ඒක පුද්ගලයාගේ කැමැත්ත අනුව පුද්ගලයාගේ අදහස අනුව. ඒ නිසා ඒ විදිහට තමයි මේ බෙදලා යන්නේ. ඒ ධ්‍යානයෙන් සමවැදිලා
සමස්ත සංස්කාර ධර්මයන් මෙනෙහි කරලා සෝවාන් මාර්ගය ලබනවා. ඒ ලබන ධ්‍යානය පාදක කරගත්තා. ඊළඟට සම්මසිත ඥාන තමා ලැබූ ධ්‍යානයෙහි විතර්කාදී අංගයන් මෙනෙහි කරලා අනිත්‍ය ආදී වශයෙන් මාර්ගඵල ලබනවා. ඊළඟට තමා ලැබූ ධ්‍යානය වෙන එකක් වෙනත් ධ්‍යානයක ධ්‍යානාංග මෙනෙහි කරලා ඒ සෝවාන් ආදී මාර්ග ලබනවා. ඔන්න ඔය අවස්ථා තුනක් තියෙනවා. ඊළඟට බලන්න මේ මෙසේ කියනවා. ඉදින් හේතෙම පාදක කරගත් ප්‍රථම ධ්‍යානය පරිදි මාර්ගයේ චිත්තේ ලැබමේ සිටුවේ නම් එසේ ලබන්නේ නැතහොත් සමර්ෂණය කරන ලද අංග ඇති ධ්‍යානයේ පරිදි මාර්ගය ලැබමි. අර මං ඉස්සලා විස්තර කරපු එකම තමයි ඉතින් වචන ටිකට කවුරක්වත් බය වෙන්නට එපා. සිටුවේ නම් මේ විදිහට ලබන්නට පුළුවන් කියලා මේකෙදි කියනවා. මේ පුද්ගලයාගේ දැන් බලන්න මේකේ බලන්න මුද්‍රණ දෝෂ කොච්චර වැරදිද කියලා. පුෂ්ගිල ජාවාසය මොකද පුෂ්ගිල ජාවාසය කියන්නේ? පුද්ගල ජාසය ධ්‍යානය කියන කෙනෙකුට එන්නට අනිත් පැත්තේ තියෙන ඔය පේජ් නම්බර් 54 පිටුවංග 54 වගේට තියෙන්නේ පුද්ගල ජාසය ධ්‍යානය. බලන්නකො මේකේ තියෙන මොකද? පුෂ්ගිල ජාවාසය මොකද්ද? ඒ නිසා ඒවා මේවා හදාගන්න. මේ ධර්මයේ ගැඹුරු මැදිවට තවත් මේ භාෂාවත් විකෘති කරලා අකුරුත් විකෘති කරලා වචනත් විකෘති කරාට පස්සේ මේ ක්‍රමයට බලන කාලේ අරූපාවචර සිත් පංචම ධානයේ ඇතුළත් වේ. අරූපාවචර සිත් පංචම ධානයේ ඇතුළත් වෙනවා කියන්නේ අංග සම නිසා. රූපාවචර පංචම ධානයේ අංග මොනවද? උපේක්ඛ ඒකාග්‍රතාව. ආකාසානංචයතනාදී සිත් හතරේ අංග මොනවද? උපේක්ඛ ඒකාග්‍රතාව. උපේක්ඛ ඒකාග්‍රතාව ඒකේ මෙහෙම වෙන්නේ. උපේක්ඛ ඒකාග්‍රතාව සහිත ආකාසානංචයතන කුසල චිත්තේ උපේක්ඛ ඒකාග්‍රතාව සහිත විඥානංචයතන කුසල චිත්තේ උපේක්ඛ ඒකාග්‍රතාව සහිත ආකින්චඤ්ඤායතන කුසල චිත්තේ උපේක්ඛ ඒකාග්‍රතාව සහිත නේව සංඥා නාසඤ්ඤායතන කියලා වෙන්නේ. ඒ කියන්න දෙයක් නෑ. පංචමද්ද අරූපාවචර කෙලින්ම උපේක්ඛ ඒකාග්‍රතාව තමයි තියෙන්නේ. ඒකයි මේ කියන්නේ අංග සමයි. රූපාවචර පංචම ධානයේ ආකාසානංචයතනාදී සිත්වලත් අංග සමයි. මොනවද අංග දෙක? උපේක්ඛා ඒකාග්‍රතාව. පංචම ධානයේ ඇත්තේ උපේක්ඛා ඒකාග්‍රතාව යන අංග දෙකය. අරූපාවචර සිත්ති ඇත්තේ ඒ අංග දෙකමයි. ඔය අංග සමතාව නිසා මෙහෙම ගත්තා කියක ඉදිරියට අපිට කියවෙනවා. ඒ තැන්වලදී ඕක මතක තියාගන්න. අංග සමතාව කියලා අදහස් කරන්නේ ඔය කාරණේ. මෙසේ ලෞකික වශයෙන් 3යි ලෝකෝත්තර වශයෙන් 8යි ප්‍රථම ධානය සිත් 11යි. දැන් මොන මතක තියාගන්නකො. එතකොට ප්‍රථම ධානය සිත් 11ක් වෙන ආකාරය ලෞකික වශයෙන් 3යි මොනවාද? විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධාන කුසල චිත්තය, ඒකම විපාක චිත්තය, ඒකම ක්‍රියා චිත්තය. ඊළඟට 8ක් කියන්නේ කොහොමද? විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ඥාන සෝතාපට්ටි මග්ග චිත්තය. විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත සකෘදාගාමි මග්ග චිත්තය. යනාදී වශයෙන් බෙදලා යනවා. එතකොට 8ක් වෙනවනේ. සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියනකොට ප්‍රථම ධාන අංගයෙන් සංප්‍රයුක්ත වෙච්ච එතන 8ක් වෙනවා. 8ක් වෙනවා. ඒ 8ක් ආවට පස්සේ ප්‍රථම ධානයේ සම්බන්ධ කළ 8ක් වෙනවා. ප්‍රථම ධානයේ යුක්ත වෙච්ච සෝවාන් මාර්ග චිත්තය, ප්‍රථම ධානයේ යුක්ත සකෘදාගාමී මාර්ග චිත්තය, ප්‍රථම ධානයේ යුක්ත අනාගාමී මාර්ග චිත්තය, ප්‍රථම ධානයේ යුක්ත අරහත් මාර්ග චිත්තය. පාලසිතුත් ඒ විදිහට 4ක් වෙනවා. ඒ 4ක් ආවට පස්සේ ලෝකෝත්තර මිශ්‍ර වෙච්ච 8යි හුදු. ඒ කියන්නේ ලෞකික ප්‍රථම ධාන කුසල විපාක ක්‍රියාව වශයෙන් එතන 3යි. එතකොට 11යි. දැන් මේවා ඊටා වැදගත් වෙනවා ඔබට ඉදිරියට. ඒ නිසා ප්‍රථම ධාන 11 මොනවද කියලා කෙනෙක් ඇහුවොත් එහෙම ඉදිරියේදී අපට ආවොත් එහෙම ඔබට කෙලින් මතක් වෙන්නට ඕනේ. ලෞකික ප්‍රථම ධානයේ කුසල විපාක ක්‍රියාව වශයෙන් 3යි. සෝවාන් ආදී මාර්ග, සෝවාන් ආදී ඵල සිත්වලට මිශ්‍ර වෙච්ච එතන 8යි. ඒ 8යි 3යි එකතු වුණාට 11යි. ද්විතිය ධානය සිදුත් 11යි. තතිය ධානය සිදුත් 11යි. චතුර්ථ ධානය සිදුත් 11යි.
පංචම ධ්‍යාන සිත් තියෙනවා 23ක්. කොහොමද එන්නේ? රූපාවචර පංචම ධ්‍යාන කුසල විපාක ක්‍රියා කියලා සිත් තුනක් තියෙනවා. උපේක්ඛ ඒකාග්‍රතාව සහිත පංචම ධ්‍යාන කුසල චිත්තය. උපේක්ඛ ඒකාග්‍රතාව සහිත පංචම ධ්‍යාන විපාක චිත්තය. උපේක්ඛ ඒකාග්‍රතාව සහිත පංචම ධ්‍යාන ක්‍රියා චිත්තය. ඊළඟට උපේක්ඛ ඒකාග්‍රතාව සහිත පංචම ධ්‍යාන සෝතාපට්ටි මාර්ග චිත්තය. උපේක්ඛ ඒකාග්‍රතාව සහිත පංචම ධ්‍යාන සකෘදාගාමී මාර්ග චිත්තය. උපේක්ඛ ඒකාග්‍රතාව සහිත පංචම ධ්‍යාන අනාගාමී මාර්ග චිත්තය. උපේක්ඛ ඒකාග්‍රතාව සහිත පංචම ධ්‍යාන අරහත් මාර්ග චිත්තය. උපේක්ඛ ඒකාග්‍රතාව සහිත සෝතාපට්ටි ඵල චිත්තය. උපේක්ඛ ඒකාග්‍රතාව සහිත සකෘදාගාමී ඵල චිත්තය. උපේක්ඛ ඒකාග්‍රතාව සහිත අනාගාමී ඵල චිත්තය. උපේක්ඛ ඒකාග්‍රතාව සහිත අරහත් ඵල චිත්තය. එතකොට එතන 8යි. 8යි මුලින් කියපු 3යි 11යි. 11යි අරූපාවචර සිත් තියෙනවානේ 12ක්. ඒ 12යි මෙතන 11යි. කීයද? 23යි. 11යි 12යි 23යි. එතකොට අරූපාවචර සිත් ඔක්කොම තියෙන්නේ පංචම ධ්‍යාන සිත් තියෙන ඔක්කොම 23ක්. 23න් ලෝකෝත්තර තියෙනවා 8ක්. ලෞකික තියෙනවා 12යි 15යි. 15යි 8යි 23යි. ලෝකෝත්තර වෙන්නේ සෝවාන් ආදී ඒ සිත් 8. ලෞකික වෙන්නේ රූපාවචර පංචම ධ්‍යාන සිත් 3 සහ අරූපාවචර සිත් 12ම. ඉතින් පංචම ධ්‍යාන සිත් තියෙනවා 23ක්. එතකොට ප්‍රථම ධ්‍යාන සිත් 11යි, ද්විතීය ධ්‍යාන සිත් 11යි, තෘතීය ධ්‍යාන සිත් 11යි, චතුර්ථ ධ්‍යාන සිත් 11යි, පංචම ධ්‍යාන සිත් 23යි. ඔවා ඉදිරියට යනකොට අහනවා අහවල් සිත් ගොනු පිටින් දාන්න. ගොනු පිටින් දාන්න අපට අර දෙපස් විඥානය. දෙපස් විඥාන සිත් 10යි. මනෝ ධාතු ත්‍රිකය, අහේතුක පටිසන්ධි යුගලය, කාමසෝබන සිත් 24. ඔය විදිහට දානවා. ප්‍රථම ධ්‍යාන සිත් 11, පංචම ධ්‍යාන සිත් 23. ඔය විදිහට ගොඩවල් පිටින් 9 දානවා. එතකොට 9 දාපු ගමන් අපිට එක පාරට මතක් වෙන්නට ඕනේ මේ කියන්නේ අහවල් සිත් ටික. නැතු ඒකත් මතක් කර ඉදිරියටත් මේක තේරුම් ගන්න ගියොත් වෙහෙසයි. එපා වීමක් වෙන්නට පුළුවන්. නීරස වෙන්නට පුළුවන්. එතකොට මෙතන කියනවා මේ ක්‍රමයෙන් කුසල් සිත් මුළුල්ල 37යි. ආඹලන්න දැන් කුසලානේක 20 කියලා කිව්වා. කුසල් සිත් 21යි කියලා කිව්වා. දැන් මෙතනදී කියනවා කුසල් සිත් තියනවලු 37ක්. එතකොට සංක්ෂිප්ත ක්‍රමයට ගත්තට පස්සේ කුසල් සිත් 21යි. එතකොට අපි කියනවා දැන් ලෝකෝත්තර සිත් ටික නෙවෙයි බෙදිලා ගියේ. එතකොට ලෝකෝත්තර සිත් 4 අපි අයින් කරමු. එතකොට ලෞකික සිත් තියෙන්නේ 17යි. කුසල සිත් ලෞකික 17යි. මොනවද? කාමාවචර කුසල සිත් 8යි, රූපාවචර කුසල සිත් 5යි, අරූපාවචර කුසල සිත් 4යි. එතකොට ඒ 17යි. 17ට අපි එහෙනම් එකතු කරමුකෝ ලෝකෝත්තර කුසල සිත් 20. එතකොට කීයද? 37යි. 37යි. එච්චරයි. මේ විදිහට ඔන්න සියලුම ලෞකික ලෝකෝත්තර සියලුම කුසල් සිත් එකතු කරාට පස්සේ 37යි. කාමාවචර 5යි, කාමාවචර 8යි, රූපාවචර 5යි, අරූපාවචර 4යි, ලෝකෝත්තර 20යි කියලා තියෙන වරහන් ඇතුලේ විපාක සිත් 52යි. දැන් විපාක සිත් අපිට එහෙනම් 36යි කියලා කියවෙනේ. 36යි. 36න් අපි අයින් කරමුකෝ ලෝකෝත්තර සිත් 4. ඒතර 32යි. 32යි ලෝකෝත්තර සිත් 20 ගන්නවා දැන් අපි. එතකොට 52යි. 32යි 20යි 52යි. ඊළඟට ඒ මොනවද කියලා කාමාවචර 15යි, කාමාවචර හේතුක 15යි, සහේතුක 8යි, රූපාවචර 5යි, අරූපාවචර 4යි, ලෝකෝත්තර 20යි. ක්‍රියාසිත පෙර කී ආකාරයෙන් 20යි. ක්‍රියාසිත වලට වෙනසක් වෙන්නේ නැහැ. එතකොට ඔන්නේ සිත් 121 හැදෙන්නේ එතකොට ලෝකෝත්තර සිත් වලින් ඇතිවෙච්ච වෙනස නිසා. නැත්නම් අකුසල් සිත් 12මයි. කුසල ඊළඟට කාමාවචර කුසල්, රූපාවචර කුසල්, අරූපාවචර කුසල් වල වෙනසක් වෙන්නේ ලෝකෝත්තර කුසල් 4 20 බවට පත් වෙනවා.
ඊළඟට කාමාවචර විපාක වල වෙනසක් වෙන්නේ නැහැ. රූපාවචර විපාක, අරූපාවචර විපාක වල වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි ලෝකෝත්තර සිත් 4 20ක් වෙනවා. එතකොට ඒක 52ක් බවට පත් වුණා 36. ඊළඟට ක්‍රියාසිත වල වෙනසක් වෙන්නේ නැහැ. ක්‍රියාසිත 20ම තමයි. ඔය විදිහට ගත්තට පස්සේ සිත් 121ක් බවට පත් වෙනවා. දැන් ඉතින් ඔබට තියෙන්නේ ඔන්න ඕවා පුළුවන් තරම් ධාරණය කරගන්න. මොකද එතකොට අපට ඉදිරියට කරන විශ්ලේෂණ තේරුම් ගන්න හරි පහසුයි. සංඛ්‍යාත්මක ඔය ටික මතක තියාගත්තට පස්සේ ඒතර සංඛ්‍යාව ගැන Tamanට විපිලිසරයක් සැකයක් නොමැති නිසා කරන විශ්ලේෂණයන් දිගින් දිගටම ඔබට යන්න පුළුවන් පැකිලීමකින් තොරව. මොකද ඒවට අවධානය යොමු කරන්නයි විශ්ලේෂණයට අවධානය යොමු කරන්නයි ගියාට පස්සේ ඒක වෙහසක් වෙනවා. ලෝකෝත්තර සිත් 40 කෙසේද කියලා අහනවා. දැන් මොන මම ඔබට විස්තර කළා. දැන් ආයෙ විස්තර කරන්න බෑනේ මම එකක් ඕන විස්තර කරන්න. විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ඥාන සෝතාපට්ටි මග්ග චිත්තය. හරි? විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ඥාන සකදාගාමි මග්ග චිත්තය. විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත තතිය ඥාන පඨම ඥාන සකදාගාමි මග්ග චිත්තය. විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත අරහත් මග්ග චිත්තය. ඔය විදිහට බෙදලා යනවා. प्रथम ध्यान संबंधी द्वितीय ध्यान संबंधी तृतीय ध्यान संबंधी चतुर्थ ध्यान संबंधी बेदिला सोवानादि मार्गसित 4 අරූපාවචර වශයෙන් ලෝකෝත්තර සිත් නොබෙදෙන ලද්දේ මන්ද කියලා අහනවා. අරූපාවචර වශයෙන් ලෝකෝත්තර සිත් නොබෙදෙන ලද්දේ අරූපාවචර සිත්වල සහ රූපාවචර පංචම ධ්‍යාන සිතෙහි උපේක්ඛා ඒකාග්‍රතාව කියන ධානාංග දෙක පමණක්ම තියෙන නිසා ඕනනම් කෙනෙකුට පුළුවන්. ආකාසානං ඡායතන සෝතාපට්ටි මග්ග චිත්තේ. ආකාසානං ඡායතන සකදාගාමි මග්ග චිත්තේ. ආකාසානං ඡායතන අනාගාමි මග්ග චිත්තේ. ආකාසානං ඡායතන අරහත් මග්ග චිත්තේ. ගන්න පුළුවන්. හැබැයි තේරුමක් නැහැ. මොකද ආකාසානං ඡායතනය කිව්වත් ඒකේ තියෙන්නේ උපේක්ඛා ඒකාග්‍රතාව. ඒ ධානයේ සම්බන්ධයක් නැහැ ලෝකෝත්තර තත්වයට ධාන අංගත් එක්ක තමයි එතන සම්බන්ධතාව තියෙනවා. ධාන අංග ගත්තට පස්සේ රූපාවචර පංචම ධානයේත් අරූපාවචර සිත් සියල්ලෙමත් අංග සමානයි. උපේක්ඛා ඒකාග්‍රතාව ඒකයි බෙදිලා නොගියේ. මේ ක්‍රමයට කුසල් සිත් කෙතෙක්ද කවරහුද? ඒතර මේ ක්‍රමයට කුසල් සිත් තියෙනවා 20ක් කවරහුද කියන එකට පෙර පිළිතුරු දෙන ලදී. විපාක සිත් කෙතෙක්ද 20යි කවරහුද අර විදියට විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධාන සෝතාපට්ටි ඵල චිත්තේ ඒ විදියටම සකෘදාගාමී ඵල චිත්තේ අනාගාමී ඵල චිත්තේ අරහත් ඵල චිත්තේ කියලා බෙදලා යනවා. ඒ විදියටම ද්විතිය ධානය සම්බන්ධයෙන් තෘතිය ධානය සම්බන්ධයෙන් චතුර්ථ ධානය සම්බන්ධයෙන් පංචම ධානය සම්බන්ධයෙන් බෙදලා යනවා. එතකොට වෙනවා 20ක්. එතකොට ලෝකෝත්තර සිත්තට කුමක් හේයින් ධ්‍යාන වශයෙන් ගණන ලද්දේද කියලා අහනවා. ඉතින් විස්තර කරන්න කෙනෙක් විස්තරය කළා. මොකද මේ මොනම ධ්‍යානෙන්වත් නැගී ඉඳලා අර පාදක ධ්‍යානෙ, සම්මසිත ධ්‍යානෙ, පුද්ගල ධ්‍යාසය කියන ඒ ක්‍රම කෝකෙන් හරි මාර්ගයේ ඒ ඵලය ලබන්න පුළුවන්කම තියෙන නිසා. එහෙමනම් වන්න අද පාඩමේ සමාප්තිය. දැන් අපි චිත්තපාදේ සමාප්ත කළා. දැන් චිත්තපාදේ ඊටාම වැදගත්. දිරියට අපට ඊටාම වැදගත් වෙනවා. ඉතින් ඒක පිළිබඳව මේ ඊළඟට අපට මේකේ විස්තරයක් ඔබ මේ පිටු පෙරලා බලන්න. හැමතැනම පොඩි විස්තර දීලා තියෙනවා. මේ අමතර විස්තර වගේක්. ඒක ගැන අවධානය යොමු කරන්න. අතිරේක වශයෙන් ඔබ අභිධර්ම ප්‍රදීපිකාව මම හැමදාම කියනවා අභිධර්ම මාර්ගය අභිධර්මයේ මූලික කරුණු. හැබැයි ඔක්කොට වඩා හොඳ අභිධර්ම ප්‍රදීපිකාව. අභිධර්ම ප්‍රදීපිකාව අරගෙන පරිශීලන ග්‍රන්ථයක් විදිහට කරන්න. මොකද මේක පිළිබඳව වැඩිදුර විස්තර ඒකේ සඳහන් වෙනවා. එතකොට ඔබට ඔබේ දැනුම ගොඩාක් පිළිසකර වෙනවා, ප්‍රවීණ වෙනවා. එහෙනම් අද වැඩසටහනේ සමාප්තිය හැම දිනකටම ධර්මයේ උදෙසා දරන මේ පරිශ්‍රමය ධර්මඥානය භාවනාඥානය දක්වා මුදුන් පමුණවා ගැනීමට ශක්තිය ලැබේවායි ආශිර්වාද කරමින් අද වැඩසටහනේ සමාප්තිය හැම දිනකටම තෙරුවන් සරණයි.